ඒ අරහත් වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. ඔබ දන්නවාද සංසාරයේ නැමැති සාගරය තුල සියලු ලෝක සත්වයෝ උපදිති. වයසට යති ආයේ නොයති. මරණයට පත්වෙති. නැවතත් උපදිති. වයසට යති ආයේ නොයති. මරණයට පත්වෙති. යන මේ චක්‍රාකාර ධර්මයට යටත් බව. ඉතින් දුර්ලභව ලැබුවා වූ මේ මනුෂ්‍ය භවය ආලෝකමත් කිරීම සඳහා පහන් තරුව යන අපගේ වැඩසටහනින් අප බලාපොරොත්තු වන්නේ ඔබව මනා සතුටින් තැබීමටත්. එලෙසම ඔබව බුද්ධිමත් කිරීම තුළින් ප්‍රඥා ලෝකය කරා රැගෙන යාමටයි. අප එදිනෙදා ජන සමාජයේ ප්‍රායෝගික එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් දේවල් වලට මුහුණ දෙනවා. ඒ අතර අපහට දුක සැප, යස අයස, එලෙසම නිന്ദා ප්‍රශංසා මෙලෙස සියලුම දේවල් වලට මුහුණ දීමට සිදු වෙනවා. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබත් යම් ගැටලුවකින් ප්‍රශ්නයකින් පීඩා විඳිනවා වෙන්න පුළුවන්. ඔබට අද මේ ධර්මදේශනය මනා පසක් වනු නොවනු මානයි. ඔබට යම් ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔබට පුළුවන් පහන් තරුව Facebook පිටුවෙහි සඳහන් කර ඔබගේ ප්‍රශ්නය අපහට යොමු කිරීමට. ඒ තුලින් අප බලාපොරොත්තු වන්නේ ඔබගේ ප්‍රශ්නයට නියමාකාර වූ පිළිතුරු ශ්‍රී සද්ධර්මයේ තුලින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මගින් ඔබට ලබා දීමට. ඒ වගේම පහනින් පහන ආලෝකමත් වන්නාසේ ඔබට පුළුවන් ඔබ ලබා ගන්නා වූ ඒ ධර්ම අවබෝධය තවත් කෙනෙකුගේ සිත් පහන් කිරීමට. කෙලෙසද එසේ කරන්නේ. ඔබට පුළුවන් මේ YouTube channelයේ ලින්ක් එක WhatsApp, Facebook හරහා ෂෙයා කර ඔබගේ කල්යාණ මිතුරන් අතර බෙදා හරින්න. ඒ තුලින් ඔබට පුළුවන් ධර්ම දානය නම් උතුම්ම දානමය පින්කම පූර්ණය කර ගන්න. ඒ සඳහා ඔබට ඒ තුලින් වාග්ය හිමි වෙනවා. එලෙසම මතක් කරන්නට කැමති අද උතුම් ඇසළ පුන් පොහෝ දිනය. උතුම් ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනය වූ ධම්සප්පවතුම් සූත්‍ර දේශනාව සිදු කළේ අදයි. ඉතින් එම සුවිශේෂී පෝය දිනවන අද අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩම වදාරන ලද්දේ උතුම් පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අපගේ নমස්කාරය වේවා. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් මෙම පහන් තරුව වැඩසටහන ආරම්භයේ මා දැනගන්නට කැමති ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරේ. ධර්මය මනාව ශ්‍රවණය කිරීමටද ධර්මයේ අවබෝධය කර ගැනීමටද ධර්මයේ හැසිරීමටද මනා පිනක් තිබිය යුතුමයි. එලෙසම පිනක් කිරීමටද පිනක් තිබිය යුතුමයි. පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පා සිතින් වදාරන සේක්වා. පින්වත්නි, මේ ඇසලපුර පසළොස්වක පොහොය දිනය අපි සියලු දෙනාටම උතුම් පොහොය දිනයක් වුණේ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම සඳහා බරණැස ඉසිපතරාරාමයට හුදෙකලාම උන්වහන්සේ වැඩලා ඊළඟට පස්වග මහණුන් වහන්සේලාට තමන් වහන්සේ මේ උතුම් ධර්මය අවබෝධ කරගත්ත බව ඉතා අපහසුවෙන් නමුත් උන්වහන්සේ කරුණු කාරණාවන් දක්වමින් බුද්ධත්වය ලැබූ බව ඒ කල්යාණ මිත්‍රීන් වශයෙන් හිටිය පස්වග මහණුන් වහන්සේලාට අවබෝධ කෙරෙව්වා. ඒ අවබෝධ කරවලා උන්වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළා ලෝකයට
අමෘතය ලබා දුන්න බෙදා දුන්න උතුම්ම දවස තමයි ඇසළ පුර පසළොස්වක පොහොය දින. ඉතින් පින්වත්නි ඒ පොහොය දිනයේදී සූදානම් වුණේ සියලු දෙනාට සතුට ප්‍රඥා ලෝකය අවබෝධය ලබා දීම සඳහා පහන් තාරකාව වැඩසටහන ආරම්භ කිරීම දියත් කිරීම අද මේ උතුම් මංගල දිනයේදී මේ සඳහා තමන්ගේ සිත යොමු කරන සියලුම අපේ ප්‍රේක්ෂකයින්ට සියලු පින්වතුන්ට මේ තුලින් සතුට ලබා ගන්න පුළුවන් ඒ වගේම අවබෝධය ලබා ගන්න පුළුවන් ප්‍රඥා ලෝකය ලබා ගන්න පුළුවන්. එතකොට අපි මුලින්ම සඳහන් කරන්නේ ධර්මය අහන්න ධර්මය දරන්න ධර්මයේ හැසිරෙන්න සුනාත ධාරේත චරාත ධම්මේ. එතකොට ධර්මය අසන්න නම් අපිට ධර්මයේ කියා දෙන්නෙක් ඕන වෙනව නේද? එහෙමනම් අපි සංඝයා වහන්සේ කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ වෙනුවට අපි යොමු කරගන්නවා. එතකොට සත්පුරුෂයෙක් වශයෙන් අද මේ පින්වතුන්ට කල්යාණ මිත්‍රයෙක් වශයෙන් මම මේ සත් කටයුත්ත කිරීමට කළ ආරාධනය සතුටින් බාරගෙන මම මෙතෙන්ට පැමිණියා. එතකොට පින්වත්නි ධර්මයේ ඇසීමේදී අපි පළමුවෙන්ම හිතේ තබාගත යුතු දේ තමයි බුදුරජාණන් වහන්සේ කිව්ව මහණෙනි මම මේ ධර්මය සසරින් එගොඩ වීම සඳහායි දේශනා කළේ. උන්වහන්සේ උපමාවට කියනවා ඔරුව පාරුව පහුර තියෙන්නේ කරේ තබාගෙන යන්නට නෙවෙයි. ඔබට සැඩ පහරෙන් එතර වීමටයි. අන්නේ විදිහට මේ ධර්මයේ තියෙන්නේ ලෝක ප්‍රකට කිරීම සඳහා නොවේ. අපිට සසරෙන් එතර වීම සඳහායි. විශේෂයෙන් උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී කියනවා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කියලා. ඒ කියන්නේ මේ ධර්මයේ තියෙන පින්වතුනි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් අයින් කළා දාන්න. ඒ වගේම දුක් දොම්නස් දුක කියන්නේ ශාරීරිකව දැනෙන ඒවා දෝමනස කියන්නේ හිතට දැනෙන ඒවා ඒ කායික මානසිකව දැනෙන දුක්ඛ දෝමනස්යන් අත්තංගමයි ටික ටික අඩු කරගෙන යෑම සඳහා පින්වතුනි අපිට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සක්විති රජ කෙනෙකුට සමාන මහා සම්පත් ලැබූ කෙනෙක්. නමුත් උන්වහන්සේව අතහැරලා දැම්මා. සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ 80 කෝටියක් ධනෙ තිබුණ බ්‍රාහ්මණ පවුලක චතුර්වේදයේ පරතරට ගිය කෙනෙක්නේ. ඒවා සියල්ල අතහැරලා දැම්මා. මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ 80 කෝටියක් ධනෙ තිබුණ ඒත් බ්‍රාහ්මණ කුලයට ඉපදිච්ච චතුර්වේදයේ මහා පරතරට ගිය උත්තමයෙක්. ඒ සියල්ල අතහැරියා. මෙන්න මේ විදියට බලනකොට මේ ධර්මයේ සොයාගෙන ඇවිදින් තියෙන්නේ ඒ සියලු සම්පත් තිබුණ අය. ඉතින් ඒ අයට ඒ තුලින් සතුට ලැබුණා නම් ඒ වගේම තෘප්තිය ලැබුණා නම් සැනසීම ලැබුණා නම් තවත් මේ ධර්මයක් උමනා වෙන්නේ නෑ නේද? ඒ කිසි දෙයකින් උන්වහන්සේලාට තෘප්තිය සතුට ඒ වගේම සැනසීම උදා වෙලා නැහැ පින්වතුනි. ඒක නිසා අපි ඒ මුලාවෙන් ගොඩ ඇවිදිලා හරි සතුට, හරි සැනසීම, හරි තෘප්තිය ලැබීම තමයි මේ බුදුදහමින් අපි ලබා ගන්න. ඒ නිසා සෑම කෙනෙක්ම හිතන්නට ඕනේ සතුට සඳහා නොයෙකුත් දේවල් අපි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අය එදා කාලේ තිබුණ නොයෙකුත් විදිහේ බෙර ශබ්ද, ඒ වගේම නලා ශබ්ද, ඊගාවට ගී ශබ්ද, ඊගාවට ඒ වගේ නොයෙක්
තූර්ය වාදන මෙවැනි දේවල් පසුපස යනවා ඒ වහනවා. බුදුරජාණන් වහන්සේ කියන ඒවා ලෝකේ තියෙනවා නෑ කියන්නේ නෑ. ඊගාවට ගායක ගායිකාවන්, ඊගාවට නාටක නාටිකාංගනාවන් මේ ආදී වශයෙන් උතුම් රූ සප්පුව තියෙන අය දිහා බලන්න යනවා. ඒවා දකින්න තියෙනවා, බලන්නත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒවා ලෝකේ තියෙනවා නෑ කියන්නේ නෑ. නමුත් ඒවා දැකීමෙන් ඇසීමෙන් සදාකාලික තෘප්තියටපත් වූ පුද්ගලයෙක් ලෝකයේ නෑ. ඒ තමා උසස් කියලා හිතන ගීහඬ ගීරාවේ ටික කාලයකදී අතුරුදහන් වෙලා යනවා. ඒ තමන් හිතන රූ සපුව ටික කාලයකින් අතුරුදහන් වෙලා යනවා. නොයෙක් රෝග පීඩාවලින් විනාශ වෙලා යනවා. අර අපි මුලින්ම කිව්වනේ ඉපදීම, ඒ වගේම වයසට යෑම, ඒ ගාවට ආයෙමත් නොපැමිණීම, මරණය කියලා. අන්න ඒ ගී ශබ්ද, ඒ රූ සපුව, ඒ සෑම දෙයක් මේ විදියට අවසානයේදී මරණයෙන් කෙලවර වෙනවා. බලන්න පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ කාලේ මනහර ගීහඬ තිබුණ අය හිටියා. මනා රූප සපුව තිබුණ අය හිටියා. අද ඒවා සියල්ල ලෝකේ කතා වෙන්නේවත් නැහැ, දන්නේවත් නැහැ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ, මහරහතන් වහන්සේලාගේ ධර්මය නම් අද දක්වා මනුලොව නෙමේ දෙව්ලොව පවා පවතිනවා. ඒ කියන්නේ අනුත්තරීය ධර්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලාගේ සත්‍ය වූ ධර්මය. ඒකට සමාන කරන්න දෙයක් ලෝකේ නෑ. අනුත්තර කියන්නේ ඊට වඩා උතුම් දෙයක් නෑ. න උත්තර අනුත්තරේ කියන්නේ ඊට වඩා උතුම් ශබ්දයක්, ඊට වඩා උතුම් රූපයක්, ඊට වඩා උතුම් වටිනා දෙයක් නෑ. ඒ සියල්ල මොහොතකින් නැති වෙලා ගියා, හරියට වතුරේ හැදිච්ච පෙන පිඩුවක් වගේ. නමුත් ධර්මය නම් හැමදාම ලෝකේ පවතිනවා. අභ්‍යවකාශය වගේ. අභ්‍යවකාශයේ හැමදාම පවතිනවා. ධර්මයත් ලෝකේ හැමදාම පවතිනවා. ඉතින් ඒක නිසා අපි ධර්මය සොයාගෙන යෑම තුලින් සතුට සොයාගෙන යෑමයි අපි කරන්නේ. ධර්මය සොයාගෙන යෑම තුලින් සදාකාලික සැනසීම සොයා ගැනීමයි කරන්නේ. ධර්මය සොයා ගැනීම තුලින් අපි මන අවබෝධය, ප්‍රඥා ලෝකයේ ලැබීමයි කරන්නේ. එහෙනම් පින්වතුනි, අපි මාතෘකාවට සිත තබමු. එතකොට ධර්මයේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමකින් මේ රාග ගින්න නිවා ගන්න පුළුවන් නම්, ද්වේෂ ගින්න නිවා ගන්න පුළුවන් නම්, මෝහ ගින්න නිවා ගන්න පුළුවන් නම් මෙන්න මේක තමයි ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ. එතකොට ඒ රාග, ද්වේෂ, මෝහ කියන ඒ ත්‍රිවිධ ගිනි නිවන අමා ජලය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවන්ගින් අපේ දෙසවනට අහන්න ලැබිලා තියෙනවා. මේක තමයි අපේ වාසනාව. දැන් මුලින් අපි සඳහන් කළා පින් කිරීමට පින් තියෙන්නට ඕන ස්වාමීනි කියලා. ඔව්. එතකොට ඒ පින් කිරීමට තියෙන පින තමයි පින්වත්නි පළවෙනිම දේ දේව මනුස්ස කියන ඝන දෙකට අයිති උත්පත්තිය ලැබීම. දේව හෝ මනුස්ස භාවයට පත් වෙන්න ඕන. සත්තා දේව මනුස්සානං. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූවරයා උනේ, බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වා දුන්නේ තිරිසන්, යක්ෂ, ප්‍රේත, අටමහනිර අයට නෙවෙයි. උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ දේව මනුස්ස කියන කොටසට. එතකොට අපි ගතිනුත් දේව මනුස්ස තත්ත්වයට ඇවිදිලා තියෙන්න ඕනේ. හිතිනුත් දේව මනුස්ස කියන ගතියට ඇවිදිලා තියෙන්න ඕනේ. මේ ධර්මය යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදීන්ට ප්‍රිය වෙන්නේ නැහැ, අප්‍රිය වෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ඒක ගෝචර නැහැ, ගැලපෙන්නේ නැහැ. නමුත් දෙවියන්ට හා මිනිසුන්ට මේ ධර්මය අමෘතයක් වාගේ රෑ දවල් ගෙවෙනවා දැනෙන්නේ නැහැ ධර්මය හා සමග ඉන්නකොට. ඒ නිසා තමයි පින්වතුනි එදා පටන් සමහර රජවරු, සමහර සිටුවරු, සමහර බ්‍රාහ්මණවරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා හවස ඇවිදිලා ගිහින් තියෙන පහුවදා උදෑසන ඒ අයට රාත්‍රිය ගත වෙනවා දැනිලා නැහැ පින්වතුනි.
බුදුන් පහළ වෙන්න කලින් බොහෝ දෙනා ඒවා ගත කරන්න ගිහිල්ලා තියෙන රාත්‍රී කාලය රාත්‍රී අවන්හල්වලට. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ගිහින් තියෙන්නේ ජේතවනාරාමයට, පූර්වාරාමයට, නිග්‍රෝධාරාමයට, වේළුවනාරාමයට තමයි ගිහින් තියෙන්නේ. එහෙනම් පින්වත්නි අපිට ලොකු මුලාවක් තියෙනවා. සතුටු වෙන්න පුළුවන් පංචකාමයෙන් පමණයි කියලා. නෑ පින්වත්නි. පංචකාම ධර්මයේ සතුටු වීමක් නෙමෙයි වෙලා තියෙන්නේ. ඉඳුරම් පිනවීම විතරයි. සතුට ලැබලා නෑ. සතුට ලැබුණා නම් පින්වත්නි ඔය ස්ථානවල කලකෝලාහල අඬදඹර ඇති වෙන්නේ නෑ. ඊගාවට එකට එක කියා ගැනීම ඇති වෙන්නේ නෑ. එනුම් බැනුම් රැවුම් ගිරවුම් ඇති වෙන්නේ නෑ පින්වත්නි. සතුට ලැබලා නෑ. පිනවලා තියෙන්නේ. පිනවනවා කියලා කියන්නේ හරියට අර තිබහට ලුණු වතුර පානය කරනවා වගේ කියලා කියන්නේ. ලුණු වතුර පානය කරන්න තව තිබහ වැඩි වෙනවා. ඒ වගේ පිනවන්න තවත් පිනවන්න ඕන වෙනවා. අවසානයේදී බලපුවාම මේ ශ්‍රී ලංකාව මදි වෙනවා, පිටරටක් යනවා. ඒත් ගිහිල්ලා පිනවලා මදි වෙලා අවසානයේට මහලු බියටපත් වුණාට පස්සේ කායික රෝග, මානසික රෝග වළඳගෙන ඒ වැයින් බොහෝ දුක් විඳලා මරණයෙන් පසු තිරිසන් ලෝකයට යනවා ඉතුරු ටික පිනවන්න. නුවණ නැති පුද්ගලයෙක් මේක කරනවද? නෑ. නුවණ නැති අයටයි මේක තියෙන්නේ. ඒ නිසා පින්වතුනි ධර්මයෙන් සතුටු වීමට, ඒ වගේම ධර්මයෙන් තමන් යා යුතු මාර්ගය අවබෝධ කර ගැනීමට නිතර සූදානම් වෙන්න ඕනේ. මෙතෙන්දි පළමුවෙන් අපි ඇති කරගන්න දේ තමයි ආදීනවය සහ ආනිසංසය තේරුම් ගැනීම. ආදීනව කියන්නේ කළාට පස්සේ විඳවන්න වෙනවා. කරනකන් හොඳයි. කළාට පස්සේ විඳවන්න වෙන එක ආදීනව. ආනිසංසය කියන්නේ කළාට පස්සේ ඒ ගැන හිතා සතුටු වෙන්න පුළුවන්. ප්‍රීතියටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ආදීනව ඇති දේවල් නොකර ඉන්නත්, ආනිසංස ඇති දේවල් පමණක් කරන්නත් අපි පුරුදු වුණොත් අපි ටික ටික ධර්මයේ පැත්තට යොමු වෙලා එනවා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි මේ සාරිපුත්‍රයෝ සබ්‍රහ්මචාරී කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි පැවිදි සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මේ සරියුත් මහ තෙරුන් වහන්සේ හරියට වැදූ මෑණියන් හා සමානයි. ඒ තරම් ආදරෙන්, ඒ තරම් කරුණාවෙන් මේ ශාසනයට ඒ පිරිස එකතු කරගන්නවා, එක් කරගෙන යනවා දහම තුල. මුගලන් මහරහතුන් වහන්සේ ඒ උපන් දරුවාට කිරි දීලා පෝෂණය කරන කිරිමව් කෙනෙක් හා සමානයි. ඒ දරුවව රැක බලා ගන්නවා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අනිත් පැත්ත දේශනා කළා. සාරිපුත්‍රයෝ මහණෙනි එන මේ සබ්‍රහ්මචාරීන්ට සෝවාන් මාර්ගඵලය අවබෝධ කරවීම දක්වා මඟ කියා දෙනවා. මුගලන් මහතෙරුන් වහන්සේ ඒ ඉතිරි මාර්ගඵල සක්‍රුදාගාමි, අනාගාමි, අරහත් කියන ඉතිරි මාර්ගඵල අවබෝධ කරවීම සඳහා මඟ කියා දෙනවා. එතෙන්දී අපි හිතන්න ඕනනේ සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ විදර්ශනාවෙන් පරතරට ගිය කෙනා. බුදුරජාණන් වහන්සේ ගාවට මහා ප්‍රඥාව ඇති කෙනා. එතකොට අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිබාන චතු පටිසම්භිදා වලින් සම්පූර්ණ වෙච්ච කෙනා. නමුත් උන්වහන්සේ සෝවාන් ඵලය දක්වා තමයි මඟ පවසන්නේ. මුගලන් මහරහතන් වහන්සේ ගැන බුදුන් වහන්සේ කියනවා සක්‍රුදාගාමි, අනාගාමි, අරහත් කියන ත්‍රිවිධ මාර්ග ඵලයන් සඳහා තමයි මඟ පෙන්වන්නේ කියලා. එතකොට එහෙමනම් එතෙන්දි පැහැදිලි වෙනවා මේ මගට ආපු කෙනා නැත්තම් සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට අවබෝධ කරවන්න කියලා අමුතු මහන්සියක් වෙන්න ඕන නෑ. ඒගොල්ලෝ කොහොමත් ආත්ම 7ක් තුල සර්ව සම්පූර්ණයෙන්ම මේ ධර්මය අවබෝධ කරගෙන 8 වෙනි භවයක උප්පත්තිය ලබන්නේ නැතුව මේ ගමනය කෙලවර කරනවා, ගමනාන්තයට යනවා.
අමාරුම දේ තමයි සරියුත් හාමුදුරුවෝ කරන්නේ. ඒ කියන්නේ අර රාගයෙන් කාමයෙන් මුසපත් වෙලා පසිඳුරම් පිනවා මේ ඉන්න අයව එතනින් ගලවලා අරගෙන ඔය ඉන්නේ අපායේ මේ තියෙන සුගතිය මෙහෙට එන්න කියලා උන්වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිරිස ගන්නවා. ඒ සෝවාන් මාර්ග ඵලයට ගැනීම ඊටාම අමාරු වැඩක්. ඒකට හේතුවක් තියෙනවා. යම් කිසි කෙනෙක් මඩේ කරවටක් එරිලා ඉඳගෙන තවත් එරිච්ච කෙනෙකුට අත දීලා මගේ අත අල්ලගෙන ගොඩ වෙන්න කිව්වොත් පුළුවන් වෙයිද? ඒක වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා මම ගොඩට එන්න ඕනේ. ගොඩට ආපු මගේ අත අල්ලගෙන තව එරිච්ච කෙනෙකුට ගොඩ එන්න පුළුවන්. ඒ නිසා තමයි අද බොහෝ දෙනෙක් සෝවාන් මාර්ගයට පත් කරවන්නන් ඒකට කරන්න තියෙන පොඩි දෙයයි බණ අහන්න කියලා කිව්වට ඒගොල්ලන්ටවත් සෝවාන් මාර්ග ඵලයට පත් වෙන්න බැරි වෙලා තියෙනවා. ඉතින් කොහොමද සෝවාන් මාර්ග ඵලයට තව කෙනෙක්ව ගන්න? ඇයි ඒකට හේතුව? ඒ බණ කියන්න ඔහුට මමත්වය වැඩි වෙනවා. මගේ කියන එක වැඩි වෙනවා. මම මෙහෙමයි කියලා තමන් ගැන තියෙන ඒ මානය ආඩම්බරය මමයි මේවා කියන්නේ මගේ දක්ෂතාවය කියන සිතුවිල්ල වැඩි වෙනකොට ඒ වැඩි වෙලා තියෙන මොකද්ද? සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය වැඩි වුණාට පස්සේ තමන්ගේ වචන ලස්සන කර තමන්ගේ ස්ථානය ලස්සන කර තමන්ගේ දේවල් තමන් ලස්සන වෙවි කියනවා මිසක්කා කිසිදු ක්ලේශ ධර්මයක් දුරු කරන්න ඒ කෙනාට නුවණ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලා බණ කියන අපි සෝවාන් මාර්ගයට ආවද නැද්ද කියලා අපි ඉස්සෙල්ලා බලා ගන්න ඕනේ. සෝවාන් මාර්ග ඵලයට පත්වෙච්ච කෙනාගේ විශේෂත්ව දෙකක් තියෙනවා. සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බ තංවාපි යදත්ති කිංචි චතුහපායේ හිච විප්පමුත්තෝ චචාබිටානානි අබබ්බෝ කාතු. එතකොට ඒ කියන්නේ දර්ශන සම්පන්න පුද්ගලයා කියලා කියන්නේ සෝවාන් ඵල පුද්ගලයා. තයස්සු ධම්මා ජහිතා භවಂತಿ කියන්නේ තයස්සු කියන්නේ මේ දහම් තුනක් ජහිතා කියන්නේ දුරු කරලා තියෙනවා. මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඔය තුන දුරු කරලා තියෙනවා. එතකොට චතුහපායේ හිච විප්පමුත්තෝ. එතකොට ඒ පුද්ගලයා ඒ නිසා සතර අපායෙන් මිදුණා. චතුහපායේ හිච විප්පමුත්තෝ. සතර අපායෙන් මිදුණා. සතර අපායට යන්නේ නැහැ. චචාබිටානානි අබබ්බෝ කාතු. එතකොට ඒ නිසා ඒ පුද්ගලයා ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමිත්‍යාචාරය, ඊළඟට නියත මිත්‍යා දෘෂ්ටිය මේ කියන කාරණා ඒ කෙනාට සිද්ධ වෙන්නේ නැහැ. මේ කරුණු හතරෙන් ඒ කෙනා ඈත් වුණා. කරුණු හයක් ගැන කියවෙනවා. ප්‍රාණඝාතය, අදින්නාදාන, කාමිත්‍යාචාරය, මුසාවාදය, සුරාමේරය, හයවෙනි එක තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. දැන් මේ සමහර අය ඉන්නවා පස්පව් කරන්නේ නැහැ. හැබැයි ඒ පස්පව් නොකර ඉන්නේ එයාගේ තියෙන පුරුද්දක් විදිහට. මෙලෝ පල්ල පිළි අරගෙන නෙවෙයි. කන අයට කන්න කියනවා. බොන අයට බොන්න කියනවා. විනෝදෙන් විනෝද වෙන්න කියනවා. අපායක් නැහැ. මේ මගේ විදිය මම මෙහෙම ඉන්නවා කියලා අර තමන්ගේ තියෙන යම්කිසි රාමුවක් හදාගෙන මම මෙහෙමයි ජීවත් වෙන්නේ කියලා තමන් ඒ රාමු ගත වෙලා ඉන්නවා. හැබැයි ඒවැ තියෙන දොසක් හෝ වැරද්දක් දැකලා නෙවෙයි. නෑ එහෙම නෙවෙයි. ඒක මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය නොවෙන්න සම්මා දෘෂ්ටිය නම් දකින්න ඕනේ. කාය කර්මය වැරදි වුණොත් ඒකෙන් වැරදි නරක විපාකයක් තියෙනවා. වාක් කර්මය වැරදි නම් ඒකෙන් වැරදි විපාකයක් තියෙනවා. ඒ වගේ මනෝ කර්මය සිතුවිල්ල වැරදුනොත් ඒකෙන් පාපයක් වෙන නරකක් සිද්ධ වෙනවා. අනුන්ට සහ තමන්ට මේක දකින්න ඕනේ. මේකට තමයි සම්මා දෘෂ්ටිය කියලා කියන්නේ.
අර අපි වැරදි කරන්නේ තමයි. හැබැයි වැරදි කරාට කමක් නැහැ. ඒවෙන් මොකද විපාකයක් එන්නේ නැහැ. මං ඒව කරන්නේ නැහැ. ඒක මගේ විදිහනේ. එහෙම කියන්නේ නැහැ. සෝවාන් ඵලලාභී පුද්ගලයෝ පස්පව් දුරු කරනවා, මිත්‍යා දෘෂ්ටිය අතහරිනවා. පස්පව් කරනවා නම් මිත්‍යා දෘෂ්ටිය ඉන්නවා නම් ඒ අර සෝවාන් ඵලය නැහැ. එහෙම වුණොසින් ඒ අයට සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙමනම් ඒගොල්ලන්ට අර තයසු ධම්මා කියලා කිව්ව අර සංයෝජන ධර්ම තුන පහ කරගන්නත් බෑ. එහෙමනම් ඒ අයට දහමින් ප්‍රයෝජනයක් වෙලා නැහැ. දස්සන සම්පත්තිය කියලා කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැකගත්තා කියන තැනට එන්නේ නැහැ. එතකොට නියම සෝවාන් ඵලලාභී පුද්ගලයා අපිට තෝරගන්න පුළුවන්. සක්කාය දිට්ඨිය නැහැ. සක්කාය දිට්ඨිය නැත්තම් ඒ කෙනා ජීවිත හේතුවකටවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනි දෙයක් කරන්නේ නැහැ, කියන්නේ නැහැ, හිතන්නේ නැහැ. දැන් දීඝ බාණක අබය කියලා ඉස්තිවරයන් වහන්සේ කෙනෙක් ඉඳලා තියෙනවා බැමිණිටියා සාගතය ලංකාවේ තියෙන කාලේ. උන්වහන්සේ අනුරාධපුර ප්‍රදේශයේ ඉඳලා සාගතය නිසා ඒ පැත්ත අතහැරලා මේ සිතුල්පව ප්‍රදේශයට ඇවිදින්න තියෙනවා. ඒ එන අතරතුරේදී හොරු පිරිසක් උන්වහන්සේව අල්ලලා වැල් ටිකකින් ගැට ගහලා ගිහින් තියෙනවා. උන්වහන්සේ හොරු වහුණා කියලා මේ තොරතුරු කියයි කියන බයට. දැන් උන්වහන්සේ ගහට තියලා ගැට ගැව්වහම එහෙම ගස මුල පල්ලංකෙන් ඉඳගෙන භාවනා කරමින් ඉන්නකොට ඈතින් මහ කැලය ගිනි අරගෙන පිච්චි බුරා ඒ ගිනි දළු හඬ එනවා ඇහෙනවා උන්වහන්සේට. උන්වහන්සේ ඒ දිහා බලලා හිතනවා තව මොහොතකින් මේ ගිනි දළුව මාව දවාගෙන යනවා. මට පුළුවන් මේ බැඳලා තියෙන මේ වැල් ටික කඩා ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ ඒකින්ද්‍රිය ප්‍රාණීන් මේ ගස් කොළන් මේ මහා පෘථිවිය මේවා විනාශ කරන්න එපා. කොළ කඩන්න එපා. වැල් කඩන්න එපා. ගස් කපන්න එපා. දේශ පොළොව හාරන්න එපා කියලා තියෙනවා. ඉතින් මම දැන් ජීවිතය රකින්නවද සිල්පදේ කඩනවද කියලා. දැන් උන්වහන්සේට හිතෙනව නැහැ. මම ජීවත් වුණත් කරන්නේ මේ සීලය ආරක්ෂා කිරීමනේ. ඉතින් මම මැරුණට පස්සේ සීලය ආරක්ෂා කරන්නේ. ජීවිතයේ සීලය ආරක්ෂා කරන්න ඕනේ. මං එහෙනම් ජීවිතයේ මමත්වයේ මං අතාරිනවා. සක්කාය දිට්ඨිය මං අයින් කළා දානවා. මං එහෙනම් සීලය රකින්නවා කියලා උන්වහන්සේ දෙක පියාගෙන භාවනා කරගෙන ඉන්නකොට අර ලැබුගින්න ඇවිදිලා උන්වහන්සේත් පුච්චගෙන ගියා. උන්වහන්සේ අවසාන හෘදය මාංශය පිච්චිලා ඉවර වෙනකොට වේදනානුපස්සනාව වඩලා අරහත් ඵලයටපත් වෙලා පිරිනිවන් පාර ඉවරයි. තව ඉස්තවිරයන් වහන්සේලා පිරිසක් ඊට පසුපසින් එනවා. පල්ලංකෙන් වාඩි වෙලා පිච්චිලා ගිය ඇටසැකිල්ලක් තියෙනවා පල්ලංකෙන්. උන්වහන්සේලා ඇවිදින් බැලුවා මේ කවුද කියලා. සාමාන්‍ය කෙනෙක් පල්ලංකෙන් වාඩිලා ඉන්නේ නැහනේ මම මැරෙනකොට. බැලුවාම මේ දීඝ බාණක අබේ තෙරුන් වහන්සේ කියලා උන්වහන්සේලා දැනගෙන මේ මහරහතන් වහන්සේ කෙනෙක් කියලා ආපු දායක පිරිසට ඒ සඳහා ස්මාරකයක් හදලා වන්දනා කරන්න කියලා බාර දීලා වැඩියා කියලා ඉතිහාස පොත්වල සඳහන්. අන්න පින්වත්නි බලන්න සක්කාය දිට්ඨිය නැති පුද්ගලයන්ගේ හැටි. ඒ අය කවදාවත් ජීවිතය ගියාවේ ධර්මය කඩන්නේ, ධර්මයෙන් බැහැර වෙන්නේ. ඒකනේ අඬේපිඩු සිතානං දන් දුන්න අවසානයේදී දුප්පත් වෙලා හිටන් මේ මිරිස් හොදී සුන්සාලේ බතුයි තමයි දැන් වළඳන්නේ, අනුභව කරන්නේ. බුදුරජාණන් වහන්සේත් වැඩියා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර යට පූජා කරෙත් මිරිස් හොදී සුන්සාලේ බතුයි. බුදුරජාණන්සේ වැළඳුවා. වළඳලා ඇහුවා සිතාණෙනි ඔබ තාම මේ එන යන්නන්ට ආහාර පාන දෙනවද? එහෙමයි ස්වාමීනි, හැමෝම එනවා. මගෙන් ආහාර පාන නොගෙන කිසි කෙනෙක් මේ පාරෙන් යන්නේ නැහැ. හැබැයි ස්වාමීනි මට ඉස්සර වගේ කිරි වෙඬරු ගිතෙල් මෝරු පස්ගෝ රසය නැහැ. දැන් මම දෙන්නේ මේ විදියටම සුන්සාලේ බත් මිරිස් හොදි තමයි. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. ඒක හොඳයි. එහෙම දුන්නත් දානේ ආනිසංස අපත යන්නේ නෑ. දානේ ආනිසංස තියනවා කියලා. ඊට පස්සේ දේවතාවියක් ආවා. දේවතාව රැය ආවේ. රැයවිලක පේනවා නේද? හිතාන දන් දුන්න ඉවර වුණා නේද? ඔක තමයි දන් දුන්නාම වෙන්නේ.
අදවත් දන් දෙන එක නවත්තලා ඉවරලා හම්බ කරන්න පටන් ගන්න කිව්වා. දැන් අද අපිට කෙනෙක් එහෙම කිව්වා නම් නිකන් ශාස්ත්‍රකාරයෙක් ශාස්ත්‍රකාරියක් හරි කිව්වා නම් ඇති දේවතාවියක් එන්න ඕනේ නැහැ. කිව්වා නම් එහෙම අපි එහෙමනම් අර සර්ව චතුස්ක යාග වාගේ බිලි පූජාවල් තියෙනව නේද? නෑ එහෙම කරේ නෑ. අනේ පිටාන ගත්ත කටනම කිව්වා දේවතාවිය කවදාවත් දානිය නිසා දුක්පත් වෙන්නේ නෑ. පෙර නොදුන් අකුසලයක් විපාක දෙද්දි තමයි මේ ගතිය එන්නේ. අද මන් දන් දුන්න කෙනෙක් නිසා මට අනාගතේ නැති වෙන්නේ නෑ. තීමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නිග්‍රහ කළා. වහාම මගේ මේ සිටු මාලිගාවෙන් සිටු සේසලෙන් බැහැර යව කියලා හිතන් එළවලා දැම්මා. සෝවාන් ඵලලාභී පුද්ගලයා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. යම් ආඥාවක් ඒ කටින් කිව්වහම දෙවියන්ටවත් ඒකට වෙනස් වෙන්න බෑ. දේවතාවියට ඉන්න වරම් නැතුව ගියා ගම්බාර දේවතා උන්වහන්සේලා ගාවට ගිහින් අනේ මට ඉන්න විමානේ නැති වුණා කියලා. කරන්න දෙයක් නැහැ. සෝවාන් ඵලලාභී ආර්ය වතෙකුටයි ඔබ ගිහින් කියලා තියෙන්නේ. ඒක මහා විශාල පාපයක්. ගිහිල්ලා හිටන් මේ ප්‍රදේශ බාර දෙවිවරු හම්බ වෙලා ඒකට යමක් කරගන්න කිව්වා. ප්‍රදේශ බාර දෙවිවරු ගාවට ගියා ඒ සැරේ. ප්‍රදේශ බාර දෙවිවරු කිව්වා දේවතාවියනි උඹ කරගෙන තියෙන්නේ එසේ මෙසේ කෙනෙකුට නෙමෙයි බුද්ධ ශ්‍රාවක කෙනෙකුට ඒ කියලා තියෙන්නේ. විහිළුවක් නෙමෙයි. අපට කරන්න දෙයක් නැහැ. සතරවරන් දෙවි මහරජ දරුවන්ට ගිහින් කියලා බලන්න කිව්වා. සයිතරේ සතරවරන් දෙවි මහරජ දරුවෝ ගාවට ගියා. සතරවරන් දෙවි මහරජවරු දරුවෝ කිව්වා අපට සක්‍රදේව අවවාද කරලා තියෙන්නේ තුනුරුවන් සරණ ගිය කෙනෙකුට විතරයි උදව් කරන්න. දැන් ඔබ තුනුරුවන්ට ගරහලානේ. බුදුන් කියපු දෙයට පටහැනිව කතා කරලානේ. එහෙනම් මටත් අපිටත් කරන්න දෙයක් නැහැ. ගිහිලා සක්‍ර දෙවියන්ම මුණ ගැහෙන්න කිව්වා. පේනවනේ බුද්ධ වචනයට පිටු පෑවහම වෙනදී සෝවාන් ඵලලාභී කෙනෙක්ගේ වචනයක ඒ තරම් ගැම්මක් තියෙනවා. ඒ තරම් ආශ්චර්යමත් බලයක් තියෙනවා පින්වතුනි. ඒ නිසානේ කියන්නේ සෝවාන් ඵලලාභී එක පුද්ගලයෙක් හරි මේ මහ පොළොවේ ඉන්න තාක් කාලයක් මේ මහ පොළොව විනාශ කරන්න බෑ. මේ මහ පොළොව අලු බවට පත් කරන්න බෑ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට එතෙන්දී සෝවාන් ඵලලාභී පුද්ගලයා හැම මොහොතේදීම තමන්ට එන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් දරා ගැනීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා දැන් බන්දුල මල්ලිකාව තර පණිවිඩය ආවට පස්සේ බන්දුල මල්ලිකාව ඒ ගැන නොසිතා දානේ බෙදෙනවා. එතෙන්දී දාසියගේ අතින් අර පොදිභාජනේ පෙරළුණහම සරියුත් මහරහතන් වහන්සේ එතෙන්දී කිව්වා පොත් කලබල වෙන්න එපා. ඒක බැරි වෙලා වෙච්ච දෙයක් නෙවෙයි. එතෙන්දී බන්දුල මල්ලිකාව කියනවා අනේ ස්වාමීන් මම ඕකට වෙනස් කරගන්නවා මේ බලන්න මගේ අතට එක දෙවි මේකේ තියෙන්නේ මගේ සැමියාවන බන්දුල සෙනෙවි මගේ දරුවෝ වෙන 30 දෙනෙක් නිවුන් දරුවෝ ඒ 30 දෙන්න එකම ස්ථානීය මරණයට පත් වෙනවා. මට දුකක් නෑ කියලා අර ශ්‍රද්ධාවන්ත සිතින් අර මෛත්‍රී සිතින්ම දානය පූජා කරලා අනුමෝදනාවත් අරගෙන කොසල් මහරජ ඒ උපම් පින්කම අවසන් කරලා කොසල් මහරජතුමා ළඟට යනවා. කොසල් මහරජතුමාට ඒ බන්දුර මල්ලිකා විසවගේ එන ගමනින්ම තේරෙනවා මම කවදාවත් රජුරවන්ට විරුද්ධව වැඩ කරපු කෙනෙක් නෙවෙයි. මෙය හොඳ යහපත් කෙනෙක්. අනේ දේවීන් සමාදෙන්න. මම කේලමක් අහලානේ මේ අපරාධය සිද්ධ වුණේ. මමක් නෑ රජතුමනි. අපිට අපේ අම්මලා තාත්තලා ඉන්නවා. රැකවරණය. අපිට අම්මා තාත්තා ගාවට යන්න අවසර දෙන්න කියලා. ඒ කියන්නේ නැත්තම් අන්තපුරයට ගිහිල්ලා කාමීත්‍යාචාරයට වැටෙන්න සිද්ධ වෙනවා. එතන තමයි ඒ වළක්වා ගත්තේ. අපිට දෙමව්පියෝ ගාවට ගිහිල්ලා අපිට ආරක්ෂා වෙලා ඉන්න ඉඩ දෙන්න. ඒ අවසරය අරගෙන අර කිසිම වෛරයක් නැහැ, ක්‍රෝධයක් නැහැ, දෙස්දවල් දීමක් නැහැ, මොකක්වත් නැහැ. දෙමව්පියන් ගාවට ගිහිල්ලා සීලවන්තව ජීවිතය ගත කරලා ඒ අර මාර්ගඵලයක් එක්ක දෙවිලෝකෙට එනවා. ඉතින් බලන්න මෙන්න මේ විදිහ සෝවාන් ඵලලාභී පුද්ගලයා කියලා කියන්නේ තමන් සියලුම දරුවෝ ජීවිතයේ එහෙම් පිටින්ම නැති වෙලා ගියත් කවදාවත්
අඳුරු සලනයකට. ඒගොල්ලන්ගේ සිත් මහා ඝන ගල් පර්වත වාගේ සැලෙන්නේ නැහැ කිසි දෙයක්. ඉතින් සක්කාය දිට්ඨිය කියන මේ පොඩි අඩුපාඩුව නිසානේ මේ ඔක්කොම ටික ඇති වෙන්නේ. අසුවලා මට ගැහුණා. අසුවලා මට දැන්නා. අසුවලා මාව පැරගත්තා. අසුවලා මාසුපේ පැහැරගත්තා. මේ ඔක්කොම අරයා මට මෙහෙම කළා, මෙයා මට මෙහෙම කරා කියලා කියන්නේ මේ තමන්ගේ පරාණ කූඩුව ගැන මහ විශාල බැඳීමක් තියෙනවා. මේකට මැස්සෙක් වැහුවත් කේන්ති යනවා. මේකට අම්මා තාත්තා මොනවා හරි කිව්වත් කේන්ති යනවා. අයි මට මෙහෙම කිව්වේ, මට මෙහෙම කිව්වේ, මම මෙහෙම ඉන්න කෙනෙක් නේද කියලා. සෝවාන්පල්ලාභී පුද්ගල දන්නේ මෙතන මේ එවැනි නින්දාවක්, අපහාසයක්, අලාභයක් මිදින්න මාතුල යම්කිසි කර්මයක් තියෙන්නේ නැති. ඒ කර්මය ගෙවිලා ගියා. මට හොඳයි, මට නිදහස් වුණානේ. ඒකේ නා සතුටෙන් එතන ඉන්න. අන්න ඒකයි පින්වතුනි කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන්න වීර්ය කරන්න. ධර්මයේ සෝවාන් ඵලලාභී පුද්ගලයාගේ කාරණාව. ආපහු තව කාරණයක් කියවෙනවා. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස දුක්ඛා. ඒ කියන්නේ මොකද්ද? කිංචාප කියන්නේ පුංචි. කරෝති පාපයන් කියන්නේ වැරද්දක්. කායේන වාචා කියන්නේ කයින් වචනේ. උදචේතසාවා කියන්නේ නැත්තම් හිති. සිද්ධ වුණොත්. කියන්නේ පුංචි පාපයක් හරි කයින් වචනෙන් නැත්තම් සිතින් සිද්ධ වුණොත්. අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය. ඒක වහගෙන ඉන්න නම් පුළුවන් වෙන්නේ නැහැ සෝවාන් ඵලලාභී. ඒක විවෘත වෙනවාමයි. වේදනාවකින්, කැක්කුමකින්, එහෙම නැත්නම් Tamanගේ මනසින් Tamanට ඔයා මේ වැරද්දක් කරා කියලා Tamanගේ මාර්ගඵල චිත්තය Tamanට පෙන්වනවා. අංගංගික. ඒක සමා කරගෙන ඒ වැරද්ද නිවැරදි කරගත්තාම තමයි එතෙන්දි පිළිතුරු. ඒකට හේතුව මොකක්ද? අබබ්බතාදිෂ්ඨ පදස්ස මුත්තා. ඒ දර්ශන සම්පන්න සෝවාන් ඵල පුද්ගලයා සතර අපායට යෑමට සුදුසු නැති කෙනෙක්. අර පාපය හැංගිලා තිබුණොතින් ඒක එළියට එන්නේ චුති චිත්තය. එදාට සතර අපායට ගිහිල්ලා විඳවන්න. එහෙමයි පින්වත් අප ස්වාමීන් වහන්සේ. මම දැනගන්නට කැමති යම් තාක් කාලයක් කාමයන් අත්විඳලා තමන් අතින් යම් පවක් කරගත්තු කෙනෙක්ට ඒ මොහොතේ ඉඳගෙන මනා ධර්ම ශ්‍රවණය මගින් ආලෝකයට පැමිණෙන්න පුළුවන් නේද අපේ හාමුදුරුවනේ. එවන් චරිත අම්බපාලිය, එතකොට කිසాగෞතමිය, පටාචාරා, අඟුලිමාල රහතන් වහන්සේ වගේ චරිත වලින් අපට පිළිබිඹු වෙනවා. උතුම් ස්වාමීන් වහන්සේ අපේ සමාජයේ අද ගොඩක් දෙනෙක් හිතනවා අපේ අතින් පෞරස්සල තියෙනවා දැන් කොහොමත් එකයි. නමුත් ඔවුන්ටත් පුළුවන් නේද මේ උතුම් ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට? පින්වත්නි, ඔතෙන්දී අපි ඔක සුළු පටුවට හිතන්න හොඳ නැහැ. ඒ කියන්නේ මේ එහෙමනම් පව් කරපු හැමෝම ඊට පස්සේ පින් කළා සුගතියට යන පාය බනහලා සාංගික දාන දීලා එහෙම සුගතියට යන්න එපාය. එහෙමම වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගංගානම් ගඟට ලුණු කැටයක් දැම්මයි කියලා ගංගානම් ගඟ ලුණු රහ වෙන්නේ නැහැ. හැබැයි පොල් කට්ටකට ලුණු වතුර ටිකක් අරගෙන ඒක ලුණු කැටයක් දැම්මොත් පුළු පොල් කට්ටේම වතුර ලුණු රහ වෙනවා. අන්න ඒ වාගේ බොහෝ පින් ඇති පුද්ගලයෙක් ඉන්න පුළුවන්. ඒ බොහෝ පින් ඇති පුද්ගලයාටින් ආනන්තරික පාප කර්ම හැර ආනන්තරික පාප කර්ම සිද්ධ වුණොත් ඒත් බෑ. දැන් අජාසත් රජුරවන්ට බුදුන් සරණ ගියාට පළවෙනි ධර්ම සංගායනාවේ අග්‍රදායක තනතුර ලැබුවට අජාසත් රජතුමාට දන් දුන්නා කියලා පළවෙනි ධර්ම සංගායනාවේ ප්‍රධාන දායකයා වුණා කියලා එයාට බැරි වුණා ආනන්තරික පාප කර්ම නිදහස් වෙන්න. ඒ නිසා බුදුන් ගැඟේ ලේසලවීම, රහතුන් මැරීම, මව මැරීම, පියා මැරීම, සංඝ බෙහෙදය මේ පහ කළොත් බෑ. ඒක නිසා එතෙන්දී පංචානන්තරේ කර්මයන් නැතුව වෙනත් අකුසල් සිද්ධ වෙලා තියෙනවා නම් අර මහා පින් ඇති පුද්ගලයාට
නැවත සමා කරගෙන නැවත සීලය පිරිසිදු කරගෙන හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන. අර නිකන් රෙද්දක පැල්ලමක් වැදුනහම ඒක අපි අපුල්ලලා තම්බලා සුද්ධ කරලා ගන්නේ කොහොමද? රත්රන් ටිකකට තව යකඩ වර්ගයක් ලෝහ වර්ගයක් මිශ්‍ර වුණාම කෝවක දාලා උණු කරලා ඒක සුද්ධ කරලා අයින් කරන්නේ කොහොමද? ටිකක් අපහසුයි. ලේසියෙන් වෙන්නේ ඒක අමාරුවෙන් සුද්ධ කරලා හිටන් සතර අපායෙන් මිදෙන්න රහත් ඵලයටපත් වෙන නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. හැබැයි මහා පිං ඇති උත්තමයන්ට පමණයි. පව් කඳ වැඩි නම් ඉතින් පොඩි පාපයක් වුණත් අර මේ වතුර ප්‍රමාණය අඩු වුණාම ලුණු සුවල්පයකිනුත් ඒ වතුර ටික ලුණු රහ වෙලා බොණ්ඩ බැරුව යනවා වාගේ ඒ කෙනාට පුංචි පාපයක් ඇති ඒ කෙනාට සතර අපායෙන් බේරෙන්නම බැරුව යනවා. දැන් බලන්නකො අර කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ කාලේ හොඳට සිල් රැක්ක සමහර භික්ෂුන් වහන්සේලාට තමන්ට පූජා කළ සිවුර ගැන ආසාව හිතිලා එදා රෑ මිය පරලව ගිහිල්ලා අච්චර සිල් රැකපු කෙනා අර හිණි උකුණෙක් වෙලා අරක ඉපදිලා හිටියයි කියලා. ඒ වාගේ සමහර තැන්වලදී පැවිදි වෙච්ච උත්තමයන්ටත් මේ පුංචි වැරද්දෙන් අර මහා රැකපු සිල් වල බලේ නැතිලා යනවා. නමුත් ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේලා වගේ අය උන්වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිරිසේ අය ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් උන්වහන්සේලා පෙරම් පුරපු උත්තමයෝ. ඒ නිසා උන්වහන්සේලාට ඒවට සමාව ලබාගෙන එගොඩ වෙන්න පුළුවන් වුණා. ඒ නිසා හැම වෙලාවෙම අපි බලන්න ඕනේ අපේ පව් බර අඩුම කරලා දාගන්න. පිං බලය වැඩිම කරලා තියාගන්න. ඒකට චුට්ටක් කරදුනත් අපට ගොඩ එන්න අපට සමාව ලබා ගන්න පුළුවන්. එතකොට දැන් අපි කියන්න ගියේ සෝවාන් ඵලලාභී පුද්ගලයන්ගේ තියෙන දෙවෙනි විශේෂ ගුණයනේ. සෝවාන් ඵලලාභී පුද්ගලයෙකුට කයින් හෝ වචනෙන් හෝ සිතින් හෝ වරදක් වෙලා ඒක හංගගෙන ඉන්න බෑ. තමන්ගේ එතකොට කයින් හෝ වචනෙන් හෝ සිතින් හෝ වරදක් සිද්ධ වුණා නම් තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා. කරලා හිටන් ඒ වැරද්ද නිවැරදි කරගෙන තමයි ඒ කෙනාට සිත පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් ඒ තමන්ට දැනෙනවා. ඒකට හේතුව තමයි නැත්තම් සතර අපායට ගිහිල්ලා වෙන්න ඕන ඒක සුද්ධ කරගන්න. සතර අපායට යන්න හේතුවක් ඒ සෝවාන් ඵලලාභී කෙනාගේ හිත ඇතුලේ කවදාවත් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම සුද්ධ වෙලා පිරිසිදු වෙනවා. මේකත් බුද්ධ ශ්‍රාවකයන්ගේ තියෙන උතුම් රත්නයක්. මේ රත්නයෙන් ඔබට සුවපත් වේවා සෙත් වේවා කියලා තමයි කියලා තියෙන්නේ. මේකත් සෝවාන් ඵලලාභී පුද්ගලයෙකුට තියෙන ලක්ෂණයක්. එතකොට සෝවාන් ඵලලාභී පුද්ගලයා කවදාවත් සතර අපායට යන පස්පව් කරන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. ඊගාවට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලට වැටෙන්නේ නැහැ. වරදක් කරලා කවදාවත් හංගගෙන ඉන්නේ නැහැ. ඒ සෝවාන් ඵලලාභී පුද්ගලයාගේ තියෙන වාසනාව පින්වන්ත භාවය. එතකොට මෙවැනි උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න අංග 4ක් සම්පූර්ණ කරන්න ඕනේ. සත්පුරුෂ සේවනය කරන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඊගාවට යෝනිසෝ මනසිකාර්ය. ඒ අසාගත්ත දහම හරියට ඒ වෙලාවට හිතට මතක් වෙලා එනවා. ඇවිදලා Tamanට ඒ දහම් සිතිවිලි ටික එනවා. දැන් මේ විදියට කරන්න ඕනේ. මෙතෙන්දි මම මෙහෙම වලකින්න ඕනේ. මේ පින් දහම් කරන්න ඕනම Tamanට සිතට අවවාද අනුශාසනා ටික එනවා. එතකොට ඊට අනුව යා ක්‍රියාත්මක වෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරීම. ඒ නිසා මේ සෝවාන් අංග 4 හරියට සම්පූර්ණ කරගත්තොත් තමයි සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. එතකොට අපි කවුද සත්පුරුෂයා කියලා කියන්නේ? අපිට ඉන්න පළවෙනි සත්පුරුෂයා තමයි බුදුරජාණන් වහන්සේ. ඊට වඩා තව සත්පුරුෂයෙක් නැහැ. එතකොට කෙනෙකුට හිතන බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලන්නේ කියලා නෑ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑවේ රූප කාය විතරයි. ධම්ම කාය පිරිනිවන් පාලා නෑ තාම. ඒ නිසා තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි නිතරම සරණ යන්නේ, පිහිට කරගන්නේ. අපිට පිහිට තියෙනවනේ. අපිට බය තැති ගැනීම ලොමු දැහ ගැනීම නැතිලා යනවනේ. පව පින හොඳට වැටහෙනවනේ. පවෙන් බේරෙන්න අපිට පාර පේනවනේ. මේ බුදුහාමුදුර වැඩ ඉන්නවා. ධම්මකාය තියෙනවා බුදුරජාණන් වහන්සේගේ. එහෙමනම් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධම්මකාය අපි ඇසුරු කරන්න ඕනේ, ලං කරගන්න ඕනේ. අන්න එතකොට අපි සත්පුරුෂ සේවනය පටන් ගත්තා. ඊළඟට ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ. ඒ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ඇසුර ඊළඟට ලබා ගන්න ඕනේ. මොකද බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ඇසුර ලබා ගන්න කියලා කියන්නේ මහපාරේ යන මිනිස්සයත් අපට යමක් කියාගෙන යන්න පුළුවන්. ඊළඟට ගායක ගායිකාවොත් අපිට යමක් කියාගෙන යන්න පුළුවන්.
නාටක නාටිකාංගනාවත් අපිට ධර්මය කියාගෙන යන්න පුළුවන්. නමුත් ඒවයින් ඒ ලැබෙන ධර්මය අපට හිත ඇතුළට කිඳා බහින්නේ නැහැ. ඒකෙන් කෙලෙස් ප්‍රහීන වෙන්නේ නැහැ. ධර්මය වුණත් කෙලෙස් සහිත පුද්ගලයෙක් කියන කොටයි කෙලෙස් රහිත පුද්ගලයෙක් කියන කොටයි එක වෙනසක් තියෙනවා. දැන් බලන්නකෝ දැන් සාමාන්‍ය කෙනෙක් බෙහෙතක් අරගෙන ඇවිදින්න අපිට කියලා දෙනවා මෙහෙම මේ බෙහෙත මෙහෙම කරන්න මෙහෙම බොන්න කියලා අපිට දෙනවා. වෛද්‍යවරයෙක් අපිට බෙහෙත හදලා කරලා දෙනවා. ඒකෙන් අපිට වැඩිපුරම බෙහෙත ධාරණය වෙන්නේ ඖෂධ ගුණේ වැඩි වෙන්නේ වෛද්‍යවරයාගේදී. එයා මුල මැද අග යහපත්සේ චාරිත්‍රානුකූලව ඒක අපිට කරලා දෙනවා. අනිත් කෙනා ඕනෑවට එපාවට ඔහි කියාගෙන යනවා. ඒ නිසා තමයි කියන්නේ ධර්මය ගන්නවා නම් සත්පුරුෂයෙක්ගෙන්ම ගන්න. සත්පුරුෂයා ලාභය උපයා ගැනීමේ බලාපොරොත්තුවෙන් ධර්මය කියන්නේ නෑ. කීර්ති ප්‍රශංසා ගැනීමේ බලාපොරොත්තුවෙන් ධර්මය කියන්නේ නෑ. එයාගේ එකම බලාපොරොත්තුව තමයි අනේ මේ මගේ ධර්මය අහන කෙනා රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න නිවාගෙන සාන්ත උතුම් සත්පුරුෂයෙක් වෙන්න ඕනේ කියන අදිෂ්ඨානයෙන් තමයි බණ දේශනාව කරන්නේ. ඒක එතකොට අහන්න අපිට අපේ හිත නිවි යනවා. ඒ විතරක් නෙමෙයි තව ආදර්ශයකුත් ලැබෙනවනේ. මට ධර්මයේ කියපු කෙනා මෙන්න මෙහෙමයි. මේ වගේ හැසිරීමක් තියෙන කෙනෙක්. මේ වාගේ ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒකත් අපට ආදර්ශයක් වෙනවා. ඉතින් අර ඒක නිසා අපි සත්පුරුෂයෙකුගෙන් සද්ධර්මය අහගන්න ඕන කියන දේ තියෙනවා. හැබැයි ඊළඟ තුන්වෙනි කාරණය පින්වතුන්ට බාරයි. ඒක අපිට කරන්න බෑ. මොකද යෝනිසෝ මනසිකාරය. මේ අහගත්ත දේ අරගෙන ගියාද මෙතනම දාලා ගියාද කියන එක පින්වතුන් හිතන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ මේ ලෝකේ ඉන්නවා මුණින් නැමූ කලය වැනි නුවණ තියෙන මිනිස්සු කොට්ටාසයක්. ඒගොල්ලන්ගේ නුවණ යටිපැත්තට හරවලා තියෙන්නේ. කලේ යටිපැත්තට හරවලා කවතුරක් කරනවා වගේ. එහෙමයි ස්වාමීනි ඔව් මාත් දකිලා තියෙනවා මම අර පොතේ දැකලා තියෙනවා කියලා ඔක්කොම කියනවා. මේ අපි කියන දේ යාගේ හිතේ තැම්පත් වෙලා නැහැ. එතකොට ඒක හරි කෙනා නම් කලය උඩුකුරුව තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ එයා හිතට ඒ සෑම වචනයක්ම හිත ඇතුලේ ධාරණය කරගන්නවා, තැම්පත් කරගන්නවා, නිදහාංගත කරගන්නවා. අන්න තමයි කලේ උඩුකුරුව තියාගෙන තැන්වත් කරන කෙනා. ඉතින් ඒක නිසා යටිකුරු කළ කලයක් වගේ ඉන්න මිනිස්සු මේ දහමින් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. එතකොට අර සත්‍යකට බණ කිව්වා. බුදුහාමුදුරුවෝ සත්‍යකට බණ කියලා ඉවරලා කිව්වා සත්‍යක මම මේ ධර්මය ආපසු ඔක්කොම ගන්නවා. මොකද මේ ධර්මයෙන් නුඹට වැඩක් නැහැ. මොකද ඒක පිළිපදින්න එකක්වත් නුඹ හිතට ගත්තේ නැහැ. බුදුන්ට ඒක පේනවා. ඒ නිසා මම මේ ධර්මය ආපසු ගන්නවායි කිව්වා. ඒක නුඹට වැඩක් නැහැ කිව්වා. මේක වටේ අහගෙන හිටපු අයට මේකෙන් යහපත සිද්ධ වුණා කිව්වා. ඉතින් අර ඒ වගේ දැන් එහෙම වුණාම අපි කියන්නේ මේ ධර්මය අපත යවන්නේ මේ ධර්මය අපිට අපේ ප්‍රඥාව දියුණු වෙන්න හේතු වෙනවා. අපේ පාරමිතා දහම් සම්පූර්ණ වෙන්න හේතු වෙනවා. මේ කුණු ශරීරය මේ මහ පොළොවට දිරලා පස්සෙලා පණුවන්ට ආහාරයක් වෙලා යනවා. නමුත් මේ ධර්මස්කන්ධය නම් විනාශ වෙන්නේ මේක අපි යම් දවසක ඒ උතුම් රහත් ඵලයට පත් වෙලා උතුම් ප්‍රාර්ථනා බෝධිය ඉටු කරගෙන නිවන් දකිනවා නම් ඒ තාක් මේ ධර්මස්කන්ධය දිරන්නේ නැහැ, මිය යන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. ඒක අපේ තව වර්ධනය වෙවි තියෙනවා. පින්වතුන්ට බණ කියන්න අපේ ප්‍රඥාව දියුණු වෙනවා. අපේ කෙලෙස් ප්‍රහීන වෙනවා. අපිට මාර්ගය පැහැදිලි වෙනවා. අමතක වෙච්ච ධර්මය මතක් වෙවි එන්න පටන් ගන්නවා. දහම් ගඟ ගලාගෙන යනවා. ඉතින් ඒක නිසා එතකොට අපිට කියන්න තියෙන්නේ ඒක අහගත්ත අය ගත්තේ නැත්නම් කියපු අපි ඒ ධර්මයේ සම්පූර්ණයෙන් හිතේ ආරක්ෂා කරලා ධර්මස්කන්ධේ හිතේ තැම්පත් කරගන්නවා. ඒක අපේ නිවනට හේතුයි. පින්වතුන් කල්පනා කරලා බලන්න ඕන අනේ මේ ධර්මය අතහැරලා යන්නේ නැතුව මං එක පදයක් හරි තමන් හිතේ ධාරණය කරගෙන මේ උතුම් ශ්‍රී සද්ධර්මය වටිනා අගනා නිධානයක් පරිස්සම් කරන්නා වගේ තමන් පරිස්සම් කරගෙන තමන්ගේ ජීවිතය යහපත් පැත්තට හරව ගන්න පින්වතුන් උත්සාහ කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. භවාන්ධකාරය තුල අතරමං වූ අපහට මනා පහනක් වූ උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අප කෙරෙහි අද දින කරුණාබර සිතින් මෙහි වැඩම කොට වදාළා වූ පින්වත් බටුවන්දර ආර්යවංශ
ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කර සිටිනවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් උතුම් නිවන සාක්ෂාත් වේවා කියා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු